මම ආස කරන මම ප්‍රේම කරන කවි විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් ඒ අතරින් 10ක් අද කොහොමද අරන් එන්නේ කියන එක මට විශාල ප්‍රශ්නයක් වුණා. ඒක නිසා මම හැකි තරම්ම මේක මගහැරියා. මම පුද්ගලිකව ඔහු හඳුන්වන්නේ මේ කවි ඉස්කාගාරයක් කියලා. කවියකට හෝ වේවා ගීතයකට හෝ වේවා ඒ අර්ථ නිරූපණය කිරීමේ පරම අයිතිය තියෙන්නේ ඒක රස විඳින පුද්ගලයාට. නිම කරන්න බැරි රස මේ වගේ කවි ඇතුලේ හැංගිලා තියෙනවා. යනු මිස තවදුරටත් මෙහි රැඳීමක් නොමැත මට. හේ මම යන්නම්. තනපතක්වත් නොතලා සිහින් අඩි තබමි මම මවකගේ බර දැරුණු නෙතක් අස්වසාලනු පිණිස මිරණ්ඩා මම යන්නම්. ඇවිලූ නුරාගිනි කඳ නොයවසා පැන කැනි මඩලට ගිනිගත් තරුව නුඹ දැවූ නිලඹර දූරි ඉස නොදැමුණු පල ගැටිය ඉඳින් නුඹ හට අවසර නෙවුම්වත් සුනුරොනින් මත්වී සිහින නිම්නය සුපුෂ්ප හඬකින් මාද අමතයි උදාහැරනා පවුරු සිරියානේ අයිබෝන් කවිය අති සුන්දර කලාමාධ්‍යයක්. අපි කවිය ගැන කියලා කවියත් එක්ක බැඳිලා වැඩසටහන් කොයි තරම්නම් ආරම්භ කරලා තියෙනවද? හැබැයි මම දන්නේ නැහැ මේ මොහොතට මේ දවසට කොහොම ආරම්භයක් දෙන්නද කියලා. මේ මොහොත කොහොම උදා වුණාද කියලා. මම මේට පූර්විකාවක් හදාගන්න විවිධ අවස්ථාවල හිතුවා. හැබැයි මට කොහෙන්ද මේ ප්‍රවේශය ලබා ගන්න කියලා අදහසක් ආවෙත් නැහැ. තවම ඇවිල්ලත් නැහැ. මම මෙහෙම ආරම්භයක් ගන්නම්. ඉස්සරම දවසක අපේ මහගෙදර පුංචි කළු සුදු රූපවාහිනියේ මනෝහාරී නම් රූපකාව්‍යයේ රවීන්ද්‍ර මුණසිංහ අධ්‍යක්ෂණය කරපු මනෝහාරී නම් රූපකාව්‍යයේ අලංකාර ප්‍රසංගයේ පහළට බැසගෙන නිවේදකයාගේ එහෙම නැත්නම් පූරකයාගේ කතකයාගේ රූපය මගේ මනසේ ඇඳෙනවා ඔබේ වගේම. මට මතක් වෙන්නේ ඔහු වෙන හේතුවක් නිසා නෙවෙයි. ඔහු දෙස බලාගෙන අපි අපේ ගමන් මඟ සකසාගත් නිසා. ඉස්සර රූපවාහිනියේ යම් ඉදිරිපත් කිරීමක් කරනකොට අපි පුහුණු වෙන එහෙම නැත්නම් මේ පිළිබඳව අදහසක්වත් නැති කාලේ පාසලේ වේදිකාවේ ඉන්න කාලේ ඔහුගෙන් වචන අහුලා ගන්නට කොලයක් පෑනක් අරගෙන රූපවාහිනී තිරයේ ඉදිරියට වාඩි වෙනවා මතකයි. මා මගේ මග හදාගන්නට ගුරු කරගත් නිවේදකයන් දෙදෙනෙක් ඉන්නවා. ඒ දෙදෙනා අතරින් ගලිවරයා එහෙම නැත්නම් ප්‍රධානියා ඔහුයි. ඉතින් ඒ නිසා මම ගොළු වෙන එක මට වචන නැති වෙන එක අහම්බකාරකයක් නොවේයි. සමන්නාතාවද හිටි ප්‍රවීණයාට අයිබෝන්. අයිබෝන්. බොහෝ නාම විශේෂණ ඔබට තිබෙනවා. ඔබව විවිධ විදියට හඳුන්වන්න පුළුවන්. නමුත් මා වඩාත් කැමති මේ අලුත් පරම්පරාවට අත දීලා ඔවුන් එතෙර වනු බලා
සිනාසී සැනසෙන ප්‍රවීණෙක් විදියට ඔබව හඳුන්වන්න. ඉතින් ඒ නිසාම තමයි අද අපිත් එක්ක මේ විදියට කවි තෝරන්න එන්නේ. මම ආරම්භය ගන්නම් ඔබේ කලාවේ ඔබේ කවියේ මාධ්‍ය ජීවිතයේ ආරම්භක යුගයෙන්. මොකද ඒ යුගය පිළිබඳව කතා කිරීමත් සතුටක් වාසනාවක්. කොහොමද මේ කවි විඳින රස විඳින ජීවිඳින මිනිස්සෙක් බවට පත් වෙන්නේ? ඒක මම හිතන්නේ පුංචි කාලේ ඉඳලාම මේ කියවපු පත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි වටේ හිටපු අපේ ගුරුවර ගුරුවරියන් වෙන්න පුළුවන්. මේ වගේ පරිසරයකින් තමයි මේ කියවන්න ආසාවක් ඇති වුණේ. මම පුංචි කාලේ ඉඳලම ගොඩාක් කියවනවා. ඉතින් කියවීමේදී ભેදයක් නැහැ. කවිද, කෙටි කතාද, නව කතාද මොනවද කියලා. හැමදේම අතට අහුවෙන හැමදේම පත්‍ර කෑල්ල දීමනානන්දගේ පොතක ඉඳලා හැම දෙයක්ම කියවනවා. ඉතින් මේ කියවන නිසා මේ කියවන රුචිය ඇති වුණා සෑහෙන්න. ඊට පස්සේ මේ කලාව සම්බන්ධයෙන් යම් දැනුවත් වීම වෙනකොට ඒ කියන්නේ අපිට මොකද්ද වාසනාවකට මගේ තාත්තා නිසා මට හම්බෙනවා දිවයිනේත් ඒ කාලේ ජාත්‍යන්තර තලයේ හිටපු විශිෂ්ට සංගීතඥයන් පවත්වන ප්‍රසංග නරඹන්න. අපි කියමු රවි ශංකර්ගේ සිතාර වාදනයක් ලංකාවේ පවත්වනකොට ඒක නරඹපු කෙනෙක් මම. නිකල් බෙනේජ්ගේ සිතාර වාදනයක් නරඹන්න පුළුවන් වුණා. ඒතකොට අමරදේවයන්ගේ වයලීන ගුරුවරයා ජෝග් විශ්වනාත් ජෝග් ලංකාවට ඇවිල්ලා අමරදේවයන් සමග එක වේදිකාවේ වයලීනෙන් දෙන්න ආරම්භ කරද්දී ඒක නරඹන්න පුළුවන් වුණා. මම හිතන්නේ මේ වගේ දේවලුත් මේ රසවින්දනය තීව්‍ර වෙන්න අපිට පාදක වුණා කියලා මම හිතනවා. ඒ රසවින්දනේ මුල් පාදාගෙන ඉදිරියට යන ගමනේ අපිට තියෙනවා කවි 10ක්. මේක තෝරන්න නෙවෙයි, කවි 10ක් ගැන කතා කරන්න. අපි එහෙම කියමු. මොකද ඔබ මුලින්ම සම්බාධකයක් දානවා මේ කවි තෝරන වැඩේට මම එච්චර මනාප නැහැ. ගී තෝරන වැඩවලට මම එච්චර මනාප නැහැ. ඒක සහෘදයාගේ රසිකයාගේ කාර්යයක් මිස අපේ කාර්යයක් නෙවෙයි කියලා. ඉතින් ඒ නිසා අපිට පුළුවන් කවි ගැන කතා කරන්න. වජිර ඔයා මට මේ වැඩසටහන සඳහා සහභාගී වෙන්න ආරාධනා කළේ ගිය අවුරුදු 2020 ජූලි මාසේ. ඊට පස්සේ අපේ මිත්‍ර අජන්තත් කීප වතාවක්ම මට කරදර කරා. සඳු මම හිතන්නේ දුරකථන පණිවිඩ සෑහෙන සංඛ්‍යාවක් දුන්නා. හැබැයි මම මේක මගහැරියා. මගහරින්න හේතු වුණේ මේ වැඩසටහනට මම කොහොමද කවි 10ක් අතට ගන්න කියලා. මොකද මම ප්‍රිය කරන කවි කවිදයන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඉතින් මම ආස කරන මම ප්‍රේම කරන කවි විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් ඒ අතරින් 10ක් අද කොහොමද අරන් එන්නේ කියන එක මට විශාල ප්‍රශ්නයක් වුණා. ඒක නිසා මම හැකි තරම්ම මේක මගහැරියා. අන්තිමේදී මගහරින්න බැරි තත්ත්වයක් ඇති වුණා. පස්සේ මම කළේ මගේ කවි එකතුවට ගිහිල්ලා ඇස් දෙක පියාගෙන මෙහෙම පොත් අට්ටියක් එතනින් ඇදලා ගත්තා. ඇදලා අරගෙන ඇවිල්ලා ඒ පොත්වල තිබුණු කවි තමයි මේ. ඊට අමතරව මම මේ එක දවසක් හිතුවා මේ පොත්වලින් විතරක් නෙවෙයි මේ ඩිජිටල් අවකාශයේ කවි තියෙනවා. ඒක නිසා මම මෙන්න හෙට දවසේ මේ FB එකේ එහාට මෙහාට යනකොට හම්බෙන පළවෙනි කවි දෙකකුත් තෝරගන්නවා කියලා. එහෙම තෝරගත්ත කවි දෙකකුත් මේකේ තියෙනවා. ඉතින් කොහොම හරි මෙහෙම කාලයගේ ඇවෑමෙන් අන්තිමට මේ හොඳම දවසක මේ පටිගත කිරීම යොදා ගන්නත් මට පුළුවන් වීම මම හිතන්නේ විශේෂ සිද්ධියක්. මගේ මම ඉතාමත් අගය කරන මිත්‍රයෙකුට දෙන්න පුළුවන් හොඳම තෑග්ගක් විදියට මම අද දවසේ සලකනවා. බොහොම ස්තුතියි. ඉතින් අපි කොහෙන්ද පටන් ගන්නේ දැන්? අර මේ ඒක තමයි කියන්නේ අර නිවේදකයාගේ සාධාරණීකරණය ඇතුලේ මේ සියලු දෙනාටම සාධාරණීකරණය කරනවා ඔබ. මොකද හේතුව මේ කවුරුත් ඔහොම කවි තෝරන්න පටන් ගත්තේ නෑ. හරි හරිම ලස්සන කිසිවෙකුට කිසිවක් කියා ගන්න බැරි තැනකට වචන වලින් ඔබ අපිව අරගෙන ඇවිල්ලා අපිට පළවෙනි කවිය තෝරලා දෙනවා. මම ඉස්සෙල්ලම මේ
මගේ අතට අහුවුණු පොත්වලින් මම මේ අද මුලින්ම මේ කියවන්න යන්නේ මේ කුමාර හෙට්ටිආරච්චිගේ කවියක්. මේක මේ අලුත් කවි පොතක් ඔහුගේ නිශ්ශංක බස් එකෙන් බහින්නේ මිරැන්ඩා කියන කවි පොත සන්තව ප්‍රකාශනය. අපි කවිය කියවලා කවිය ගැන කතා කරමු. එහෙම හොඳයි. මේක මේ කුමාර නම් කරන්නේ සොඳුර කියලා. පොල් බෑයකට නියවන උල්දත් පාන හිරමන කල්ගිය වැරලි ඇඳගෙන වල් කොළ කපා තම්බන අටානෝවක් රෝග පැනඩෝල් පෙත්තකට පවසන පඩිකමට රහස් කියමින ඔසප් ඇදකුදු බඩින් ඉවසන ලොට තන දෙකද දුක දැන බටකොළ කකා කිරි දෙන කටු ඉඹුලටද නගිමින අටුකොටු අඩුව පුරවන කකියන කෙසඟ තුනටිය අතගාගෙනම නැකිටෙන ඉරබටු තරුව අරගෙන එල බටු සමග තලමින කිරි ගොටුවටම මිරිකෙන මිටිකිරි බොජුන පුද දෙන දියකිරි ඉඳුල විඳගෙන කිල්ලොටයකම සැතපෙන උකසට තබා අබරන කළුනික හීන පලඳින ඉලකූඩුවක හොඳ පන අරගෙන රේරි දියවෙන හෙටක් ගැන හිත හිතා නහිමින තුටක් දෙන කිසිවකුත් නොලබන කටක් ඇර තම දුකක් නොකියන මිටක් ලද පමණකින් සැනහෙන ගලක්කුව මුදු බසින් තවමින දොලක් සේ පිය තෙපුල් පවසන සිලක් වී දැල්වෙමින් නිවසන මිලක් නැති ජීවිතය පුද දෙන. ලස්සන කවියක්. අපි කවිය ගැන කතා කරමු. මේ කවිය ගැන මට හිතෙන්න වජිර මේක මේ අපි හැමෝම අත්විඳින අපි හැමෝටම දකින්න තියෙන මේ ගැහැණියකගේ දුක, ගැහැණියකගේ වෙහෙස, ගැහැණියකගේ දුෂ්කර ක්‍රියාව මතු කරවන කවියක්. මේ ගැහැණු ගැන මේ දුක් විඳින ගැහැණු ගැන වැඩ කරන ගැහැණු ගැන මම හිතන්නේ කවි රාශියක් ලියවිලා තියෙනවා. වැඩ ඇරි වැඩට යති ගැහැණු හදත් උයලලු එන්න අහසට. ඉතින් මේ වගේ කවි ගණනාවක් තියෙනවා. ඉතින් කුමාරත් මම හිතන්නේ මේ Tamanගේ මේ නිසංක බස් එකෙන් බහින්නේ මිරැන්ඩා කෘතියෙන් මේ ගැහැණිය පිළිබඳව අමුතු ඇහැකින් බලන්න උත්සාහ කරනවා මේ කවිය. ඒක නිසා මම මේ කවියට කැමති. ඒ වගේම මේ අපේ කුමාර කවි සඳහා යොදා ගන්නා මේ වචන මම හිතන්නේ අපේ අවධානයට යොමු යුතුයි. මේ කවිය විතරක් නෙවෙයි. ඔහු විශාල වශයෙන් කවි ලියන කවියෙක්. මම පුද්ගලිකව ඔහු හඳුන්වන්නේ මේ කවි ඉස්කාගාරයක් කියලා. මොකද ඒ තරමට මේ මදු පිරිච්ච කියන්නේ රස මදු පිරිච්ච කවි ලියනවා. මම හිතන්නේ දවසට එක ගානේ ඔහු මේ ඩිජිටල් අවකාශයට කවි මුදා හරිනවා. මම ඇත්තටම ඔහුගේ කවි මේ දිනපතා කියවන එක නවත්තලා තියෙන්නේ. මොකද මේ එහෙම වුණොත් අර මත් වෙලා මේ වැටෙන්න පුළුවන්. සිහි නැති වෙන්න පුළුවන්. ඒක නිසා මේ ඔහුගේ කවි කියවන්න සමහර වෙලාවට බයයි. මම ඒවා මේ කල් තියලා කියන්නේ කාලය දීලා තමයි කියවන්නේ. ඒතර කියවන්න බැරි තරමට ඔහු ලියනවා. හැබැයි ඔහුගේ තියෙන ඔහු මේ අමුතු විදිහේ වචන භාවිතා කරනවා. මේ ඒකට නිකන් මේ ආසන්න උදාහරණයක් කියනවා නම් මේ මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ ලේඛන කලාව වගේ. මහාචාර්ය සුචරිත ගම්ලත් ලියනකොටත් ඔහු සිංහල භාෂාව පිළිබඳව ප්‍රාමාණිකයෙක්. නමුත් ඔහු මේ පට්ට කියන වචනෙත් යොදනවා, පීචන් කියන වචනෙත් යොදනවා. ඒ කියන්නේ එහෙම යෙදුවා කියලා ඒකේ ආගන්තුක බවක් හෝ කැතක් නැත්තම් නොගැලපෙන බවක්, අනුචිත බවක් අපිට හැඟෙන්නේ නැහැ.
ඉතින් ඒ වගේ මේ කුමාර හෙට්ටිආරච්චිගේ කවි සඳහා වදන් යෙදීම මම හිතන්නේ ඉතාම විශිෂ්ට තලයක තියෙනවා කියලා. හොඳයි ඔබ පළවෙනි කවිය විදියට අපට තෝරා දෙන කවියේ එල්ලි අපි යන්නට බලාපොරොත්තු වෙනවා ගීතය අහන්න. අද සංගීතය සපයන්නේ ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි සංගීත කණ්ඩායම. ඒ වගේම ඉන්දුනාත් නන්දසිංහගේ සංගීත අධ්‍යක්ෂණය සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්ය කොළඹ විශ්වවිද්‍යාලයේ සංගීතාචාර්ය විශාරද චතුරගයාන් ජයනති සහ තමුත්තේකම මධ්‍ය විද්‍යාලයේ සංගීතාචාර්යනී ශාස්ත්‍රපති පුන්සඳා මියසි ජයලත් අද ගී ගායනට එකතු වෙනවා. ඔවුන් එක්ක එකතු වෙමු මේ පළවෙනි කවියේ පළවෙනි ගීතය. කරු හිමියනේ මවක්සේ රකීමි ඔබ අකීකරු හිමියනේ මධුමතින් රත වැදුණු නිතු යුගල මට දෙන්න සෙනෙහසේ සිහිල් නිල් දියෙන් පුරවාලන්න අකීකරු හිමියනේ වමන හිස සතපන්න හද යහන සදන්නට ප්‍රේමයේ නාමයෙන් මතක් අවසර දෙන්න අකීකරු හිමියනේ මධුවිතින් නොනිමි දුක් කුණාටුව මට දෙන්න යලිදු හෙට උදෑසන මලක් සේ පිබිදෙන්න අකීකරු හිමියනේ මවක්සේ රකීමි ඔබ අකීකරු හිමියනේ කවිය කියලා කියන්නේ
ඍෂිවර ප්‍රතිභාවක් සහිත අයෙකුට හැඟුම් මුදවලා වචන එක්ක අපිව ඔහුට අවශ්‍ය තැන චාරිකා කරවලා අපේ හිත කතා කරවන්න සමත් වෙන අයෙකුට ඔබත් කවියෙක් නිසා ඒ හැඟුම් ඉතාම තදින් ඔබට දැනෙනවා. ඒකයි කවි තෝරන්න ඔච්චර අමාරු. කොහොමනත් ඔබ අපිව දැන් කැඳවාගෙන යන්නේ එසේ මෙසේ තැනකට නෙවෙයි තවුතිසාවට. මේක වජිර මේ වැඩිපුර ප්‍රසිද්ධ කවියෙක් නෙවෙයි. නමුත් මේ කවි පොත මම පෙරලා බලද්දී මේ පොත් සාප්පුවක මට හම්බෙලා මේ කවි වලට මගේ ආසාවක් ඇති වෙලා තමයි මම මේක මගේ පොත් රාකයට අරන් ගියේ. මේ කවි ලියපු පුද්ගලයා නීතිඥවරයෙක්. ඔහු හැබැයි ලිපි ලේඛනවලට සම්බන්ධයි. මේ ළඟදිත් ඔහු නවකතාවකුත් රචනා කරලා තිබුණා. නීතිඥ ආනන්ද ගුණතිලක. ආනන්ද ගුණතිලක මීට වසර කීපයකට කලින් ලියපු පොතක් මේක. මල්මැවේ ඉමිහිරි තමයි මේ පොතේ නම. ෆාස්ට් පබ්ලිෂින් ප්‍රකාශනයක් විදිහට තමයි පොතේ එළි දැක්වුණේ. අපි ඒ කවියත් රස විඳලා මුලින්ම. නොමැති කල පරසතු පලක් ඇතිවද තව්තිසාවේ. සොඳුරු අප නිවහන අඳුරුය ඔබ නැති සඳ. මේ හැම හුස්ම බිඳකම මේ බිත්ති අතරේ රැඳි ඔබ සුවඳ ඇත තවමත්. අඩක් දිය කලයේ පෙරදින ඔබ ගෙන ආ. දැවේ හිස් මා කුස ඔබ හා අහර නොමගත්. ඇඟිල්ලක සුදුමුදු දවටා ඉවතලූ කෙස්. ඇහිඳිමි කසල බඳුනින්. සෙනෙහසින් පිරිතර අමදිමි වියලි දෙතුලින්. ආනන්ද ගුණතිලක කවියා මේ කෙටි කතා ලියනවා. ඔබතුමන් කියපු විදිහට කවි ලියන්නේ ඔහු පාසල් කාලේ ඉඳලම කියලායි අපි අහලා තියෙන්නේ. වෘත්තික ජීවිතයට ආවත් ඔහු කවි වලින් මෑත් නොවි ඔය වගේ ලස්සන කවි ලියනවා. අපි එමු කවියට. අපි මුලින්ම කතා කළේ කුමාර හෙට්ටිආරච්චිගෙත් මේ කුටුම්බයක නැත්තම් කුලගයක සිර වෙලා දුක් විඳින ගැහැණියක් ගැන. දැන් මෙතන මේ කවියට සිද්ධ වෙලා තියෙන්නේ ගැහැණිය ගෙදරින් පිට වෙලා. ඔහු හැබැයි හේතුව කියන්නේ ඇයි ඇය මේ කුල ගෙදරින් පිට වෙලා ගියේ කියලා. නමුත් ගියාට පස්සේ තමයි ඔහුට දැනෙන්නේ මේ අඩුව, මේ පහළුව. සමහර විට ඉන්නකම් ওই තරම් තදින් දැනෙන්න නැතුව ඇති. නැති වුණාම ඒක වැඩිපුර දැනෙනවා. ඉතින් මේ කුටුම්බයේ දුක් විඳින කාන්තාව. අපි කලින් ඇසූ ගීතයත් සමගම මේක අපි එකතු කළොත් අකීකරු හිමියන්ව සතපණ්ඩ සනසන්න දුක් විඳින කඳුළු හෙලන ගැහැණු. හැබැයි මේ ගැහැණුන්ටත් ඉවසාගෙන ඉන්න බැරි තැනක් ඉන්න පුළුවන්. එහෙම වෙලාවක මේ කුටුම්බයෙන් පිට වෙලා යන්න පුළුවන්. එහෙම ගිය වෙලාවක හිමියාට වෙනදාට නැති අඩුවක්, වෙනදාට නැති දුකක්, වෙනදාට නැති කම්පාවක් දැනෙන්නට පුළුවන්. ඔන්න ඔය වගේ අදහසක් තමයි මට මේ කවිය කියවද්දී මගේ හිතේ ඇඳුනේ. දැන් ආනන්ද ගුණතිලක කවියා මේ ලියා දෙන කවි රටාවට ඔබ තෝරා දෙනවා තව ලස්සන ගීතයක්. බොහොම අලංකාර ගීතයක්. ඉතින් පත්තරකාරයෙක් විදියටත් අපට ආනන්ද ගුණතිලක කවියා හමු වෙනවා. ප්‍රගතිය සංග්‍රහව, දැනුම මාසික සංග්‍රහව, මේ වගේ සංග්‍රහවල දිවයින සිළුමින පුවත්පත්වල තීරු ලිපි අතරත් ඔහු හිටි වගේ අපි දන්නවා. ඒ නිසා මේ සියලු අත්දැකීම් එක්ක නීතිඥයෙක්, ගුරුවරයෙක් විදියට විවිධ භූමිකාවල හිටපු කෙනෙක් විදියට ඔහු දෙන තැනින් අල්ලාගෙන අපිට යන්නට පුළුවන් ද ගීතයට. ඔව්, මේ ගීතයත් වජිර
මේ කවිය හා බැඳුණු මම කලින් දැක්වූ අදහස් සමග යම් පමණකට බැඳුණු ගීතයක්. අපිට නිතර අහන්නට ලැබෙන්නේ නැති ගීතයක්. 1970 ගණන් වල නිර්මාණය වෙච්ච ගීතයක්. මේ ගීතයේ කියවෙන්නේත් කුලගය හැරගිය ප්‍රියම්බිකාවක් ගැන. හැබැයි මේ ස්වාමියා ප්‍රාර්ථනා කරනවා මේ මෙතුවක් කල් ඔබ විඳ දුක් ඊට පස්සේ ඔබට විඳින්නට නොලැබේවා කියලා. ඒ වගේම මේ ගීතයේ මම කැමති එක වදන් පෙළක් තියෙනවා. මුළු ගීතයම අකමැති කියනවා නෙවෙයි, නමුත් සුවිශේෂ වදන් පෙළක් තියෙනවා. මේ ගීත රචකයා කියනවා මේ කවදා හරි දවසක මම මැරෙන දවසක තවත් නම්ගම් සමග ඔබේ නාමයේද මේ පත්තිරුවක ලියා රැගෙන යමි කියලා. ඒ කියන්නේ අවමංගල දැන්වීම. ඔබේ නමක් තියෙනවා කියලා මේ පතිනියට ඔහු කියනවා. මේක වජිර දෙපැත්තකට හිතන්න පුළුවන්. එක පැත්තකින් ඔබ මාව හැර ගියත් මම ඔබට ආදරෙයි. මම ඔබව අත්හරින්නේ නැහැ. ඔබ මා ළඟ නැතත් මම මියන තෙක්ම මගේ නීත්‍යානුකූල බිරිඳ ඔබයි. මම මිය යන විටත් මගේ අවමංගල දැන්වීමෙත් ඔබේ නම තිබේවි කියන ආදරණීය ප්‍රාර්ථනාව වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔබ මාව හැර ගියත් මම ඔබට වෙන කසාදයක් බඳින්න නම් දෙන්නේ නැහැ. මම මැරෙනකම්ම එහෙම පැත්තකුත් මේක තියෙනවා. මේ දෙපැත්තම මම හිතන්නේ විඳින්නේ ගැහැණිය. මම හිතන්නේ ඒක අපි කවුරුත් අමතක කරන්න නරකයි. ගැහැණුව විඳින තරම් අවබෝධ කරගන්නට පුළුවන් නම් පිරිමියෙකුට ආදරය වඩා හොඳින් විඳින්නට පුළුවන්, ඒ වගේම අවබෝධ කරගන්නට පුළුවන්. අපි යනවා දෙවෙනි කවියේ දෙවෙනි ගීතය අහන්න.
කලෙකින් වූ මාමිය යන විට පත් ඉරුවක් මත අතලොස්සක් තව නම් සහ එකතුව ඔබේ නාමයද ලියා රැගෙන යම් කුලකය හැරගිය ප්‍රියම් එකාවනි ඔබට කියන්නට තවත් දෙයක් නැත මිතුවක් විඳී දුක් මින් මතු කෙසේ දින තෙරුවන් සරණින් ඔබට නොවේවා අද කවි 10ට ගී 10ක් වැඩසටහනේ කවි තෝරන අසුනෙයින් ආරාධිතයා සමන් ආතාවුද හෙට්ටි ප්‍රවීණයා. ඇත්තටම භාෂාව පරමාණුක තත්ත්වයට පත් කරන්නට පුළුවන් සොඳුරු කලා මාධ්‍ය කවියම තමයි. කෙටි සිරුරු තියෙන මිනිසුන්ගේ වැඩ හරිම බරසාරයි. සමහර වෙලාවට එහෙම කියන්න හේතු සමාජය විසින් හදලා දෙනවා. අපේ පැරණි ජන කියමන් විසින් හදලා දෙනවා. ඒ වගේම මේ කෙටි වචන පේලිවලටත් අපිව බොහොම දීර්ඝ චාරිකා එක්කරන් යන්නට පුළුවන්. අපි එනවා තුන්වෙනි කවියට ඔබතුමන් තෝරන. වජිර කිව්වා වගේ මේ මම මගේ පුද්ගලිකවම හුඟා කැමති මේ ඊටාම මේ කෙටි වචන අඩු කවි කියවන්න. ඒක මේ සමහර විට මේ නිවේදකයෙක් විදිහට ප්‍රගුණ කරපු අභ්‍යාස නිසා වෙන්න පුළුවන්. මොකද නිවේදකයෙක්ගේ වගකීම වෙන්නේ ඊටාම අඩු වචන සංඛ්‍යාවකින් විශාල දෙයක් පැවසීම. ඒකට වචන ගොඩාක් පාවිච්චි කිරීම නෙවෙයි. ඒක නිසා මේ මම කැමති කෙටි කවි රස විඳින්න වැඩිපුරම. ඒක නිසා අදත් අර මම අහම්බෙන් ගත්ත පොත් කීපේ තිබුණු කෙටි කවි කීපයකුත් මට පුළුවන් වුණා මේ අද ඔබත් සමග රස විඳින්න ඒ කවිත් එකතු කරගන්න. මීළඟට මේ මම තෝරගත්ත කවිය ලියූ කවියා ඔහුත් මේ කවියෙක් විදිහට වැඩිපුර දන්න අඳුන්න කෙනෙක් නෙවෙයි, පුවත්පත් කලාවේදියෙක් විදිහට තමයි ඔහුව දන්නේ, කොත්මලේ සිරිසේන. හැබැයි මේ අපි ඔහුට කියන්නේ කොත්මලේ කියලා. කොත්මලේ මේ කවි පොත් කීපයක්ම ලියලා තියෙනවා. ඒ හුඟක් තියෙන්නේ බොහොම කෙටි කවි. හැබැයි ඔහු මේ කෙටි වචන වලින් ඉතාමත් පුළුල් අර්ථයක්, ගැඹුරු අර්ථයක් අපිට මේ කාවද්දන්නට සමත් වෙච්ච කවියෙක්. මේ 2019 දී ඔහු මැදියම් රැයක් ගෙවුණු වගයි කියලා කෘතියක් එළි දක්වනවා කතෘ ප්‍රකාශනයක් විදිහට. ඒ පොතේ එන කවියක් තමයි මේ මම මීළඟට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ කවියත් මම හිතන්නේ අපි මෙතෙක් කතා කර දේවල්, මෙතෙක් අහපු කවි, අපි කියපු කවි සහ අපි රස විඳපු ගීතවලම තවත් ඊළඟ අධීර නැත්නම් ඊළඟ පරිච්ඡේදයේ විදිහට හඳුන්වන්නත් පුළුවන්. මේ ගැහැණිය අපි කතා කරා කුටුම්බය තුල දුක් විඳින ගැහැණිය පිළිබඳව, නිවස තුල වෙහෙසෙන ගැහැණිය පිළිබඳව, තමන්ගේ ස්වාමියා වෙනුවෙන් කැප වෙලා වෙහෙසෙන දුක් විඳින දුක්ඛම් කටුවලට මුහුණ දෙන ගැහැණිය පිළිබඳව මෙත් ඒ විදිහම අවස්ථාවක් පිළිබඳ තමයි මේ කවියෙන් කියවෙන්නේ. මම හිතන්නේ මේ කුටුම්බයට පිවිසීමට පෙර හදවත ඔහු ළඟ තැබූ ඇය සිරුර පමණක් කිවිසුමක් ගසා වෙනකෙකුට බද්දට දුන්නාය. තව මොනවා ඒ ගැන කියන්නද කියලා හිතනවා. ඒ කියන්නේ කෙටි සිරුරු, එහෙම නැත්නම් කෙටි කවි සිරුරු ඇතුලේ අර ඔබතුමන් කියපු විදිහට මේ අතරම මේ
පෞද්ගලිකව ඒ ප්‍රියතාවය ඇති වෙන්නේ එකක් අර භාෂා ප්‍රේමය නිසා වෙන්නට ඇති. වචන ඇහළුම නිසා වෙන්නට ඇති. හැබැයි මේ කෙටි කවි කියන ප්‍රවර්ගය දැන් ලංකාවේ ටික ටික ජනප්‍රිය වෙනවා නේද වෙනදට වැඩිය. ඔව් වජිර ඒක මේ දැන් වෙන රටවල නම් දැන් ජපානය වගේ රටවල නම් මේ කෙටි කවි සම්ප්‍රදාය හයිකු කවි සම්ප්‍රදාය ඉතාමත් ප්‍රචලිත කවි සම්ප්‍රදායක්. දැන් හයිකු කවිවල නම් මේ එක් ඍතු සම්බන්ධව තමයි මේ කවි නිර්මාණය වෙන්නේ. නමුත් ඒවත් ඉතාම කෙටි කවි. ලංකාවෙත් කෙටි කවි මේ නිර්මාණය කරපු කවි කිවිඳියෝ හිටියා. දැන් අපි අර කලින් අසු කුලගේ හැර යන ආදී හැරගිය ආදී ගීතය රචනා කළ බණ්ඩාරකේ විජේතුංග ඔහුත් කලකට පෙර මේ හයිකු සම්ප්‍රදායේ කවි ගණනාවක් ලියපු කවියෙක්. මට මතකයි ඔහුගේ එක කවියක් කෙටි කවියක් මම ඉදුම්රිය ඇයි ඔබ පිපුණේ රේල් පිලි මත. ඒ වගේ මේ කෙටි සිරුර තුළ අපිට විශාල වශයෙන් හිතන්නට දේවල් ඉතුරු කෙරෙනවා. දැන් මේ කොත්මලේගේ මේ කවියත් එහෙමයි. හදවත ඔහු ළඟ තැබූ ඇය සිරුර පමණක් ගිවිසුමක් ගසා වෙන කෙනෙකුට බද්දට දුන්නාය. ඉතින් අපි හිතමු මේ වචන පේලි 5-6 ඇතුලේ තියෙන මහා දිගු කතාව ගැන. ඔබ තෝරනවා අයට ගීතයක් එයත් මේ ඒ ගීතය සහ කවිය එක ළඟ තියෙන අදහසක් සමාන්තරව යන අදහසක්. අපි ගීතය අහනවද? හොඳයි. අපි යමු එහෙනම් තුන්වෙනි කවියේ තුන්වෙනි ගීතය අහන්න. අපි රසවිඳි කවිය තුන්වැනි කවිය විදිහට කොත්මලේ සිරිසේන කවියගේ. කොත්මලේ සිරිසේන කියලා කියන්නේ ඔබතුමන් සඳහන් කරපු විදිහට මේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ
ප්‍රකට මාධ්‍යවේදී නාමයක් මගේ හැරුණු රාත්‍රිය මැදියම් රැයක් ගෙවුණු එකයි මේ වගේ කවි පොත් ඔහු අපිට තිලන කරා. අර කෙටි කවි කියලා කියපු නිසා මේ කෙටියෙන් පැවසීමේ තියෙන අභියෝගය ගැන මම හිතන්නේ මාධ්‍යවේදියෙක් ප්‍රවීණයෙක් ඉන්නකොට ඒ සඳහා මග හොයන අයටත් පාඩමක් කියලා දෙන්න ඕන නිසා මේ කෙටියෙන් කියන එක කොයිතරම් දුරට අභියෝගාත්මකද? හැබැයි ඒ අභියෝගේ ජයගත්තොත් කොච්චර වාසිද? අපිට විශේෂයෙන්ම මේ විද්‍යුත් මාධ්‍යයේ වජිර ඔබත් දන්නවා. අපිට තියෙන ඉතාම සීමිත කාල අවකාශයක්. එතකොට මේ සීමිත කාල අවකාශය අපි බොහෝ අරුත් දනවන්න පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක තමයි මම හිතන්නේ sannivedakayaගේ සාර්ථක භාවය වෙන්නේ. අඩු වචන සංඛ්‍යාවකින් වැඩි දෙයක් කියන එක. ඉතින් ඒක නිසා මේ දැන් බොහෝ අය හිතාගෙන ඉන්නවා මේ නිවේදකයා කාර්යභාරය කියන්නේ මේ නොනවත්වා වචන කතා කරන එක කියලා. එහෙම නෙවෙයි. හොඳ නිවේදකයෙක් නම් අපි නිවේදකයාගේ භූමිකාව ගත්තොත් හොඳ නිවේදකයෙක් නම් ඊටාම අඩු වචන සංඛ්‍යාවක් භාවිත කරන්න ඕනේ. ඒ වගේම ඔහු මේ ශබ්දයේ වගේම නිශ්ශබ්දතාවයේ වටිනාකම දැනගන්න ඕනේ. මොකද අපි මේ මාධ්‍ය ඇතුලේ රකින්න නිහඬතාවයෙන්ුත් අපිට බොහෝ දේවල් කියන්න පුළුවන් වෙන අවස්ථා තියෙනවා. ඒක නිසා මේ අඩු වචන භාවිතය අඩු වචන ඔස්සේ වැඩි අරුතක් දැනවීමට වෙහෙසි. ඒක ඉතින් අමාරු වැඩක්. ලේසි වැඩක් නෙවෙයි. මොකද කියාගෙන යන එක හරි ලේසියිනේ. නමුත් නොකියා කියන එක තමයි මම හිතන්නේ අමාරු වැඩේ. හැබැයි ඉතින් අමාරු වැඩ කරන්න තමයි අපි මහන්සි වෙන්න ඕනේ. නැත්නම් ලේසි වැඩ කරලා වැඩක් නැහැ නේ. ඇත්ත. දැන් කවියත් එක්ක අපි ආයෙත් අපේ කතා බහ හරව ගත්තොත් දැන් සියවස් ගණනාවක් ඈත අතීතයේ ඉඳලා මේ සීගිරි කැටපත් පවුරේ ඉඳලා මේ කවි කියන ප්‍රවර්ගය පිළිබඳව අපි කතා කරනවා විවිධ ආකාරයේ ආකෘති ඔස්සේ. එහෙම කියනකොට මේ ආයෙත් මේ කැටපත් පවුරක් අපිට හමු වෙනවා කොළඹ හතේදී. ඒක හරි ලස්සනයි. මේක මේ ඔබ කියන කැටපත් පවුර තියෙන්නේ සැප්තැම්බර් මාසයේ තමයි කොළඹ හතේ මේ කැටපත් පවුර හැදෙන්නේ. ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී. ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නරඹන්නට එන කවි ලියන්නට ආසා කරන අය වෙනුවෙන් එක්තරා ස්ථානයක් තියෙනවා. ඕන කෙනෙකුට ඇවිල්ලා එතන කවියක් ලියලා ඒකේ එල්ලන්න පුළුවන්. කැටපත් පවුරට ඒක කරන්න පුළුවන්. මේක මුලින් පටන් ගත්තා. ඊට පස්සේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය මේ කවි එකතු කරලා පොතක් වශයෙන් පළ කිරීමේ සම්ප්‍රදායකුත් පටන් ගත්තා. ඉතින් අර මම තෝරගන්න පොත් ටිකට S2 වහගෙන ගත්ත පොත් ටිකට මේ කැටපත් පවුරේ කවි එකතුවකුත් අහුණා. මම හිතන්නේ ඒක හොඳ දෙයක්. මොකද මේ කැටපත් පවුර ඔස්සේ බොහෝ අපි මේ ප්‍රසිද්ධ නැති කවි කිවිදයන්ගේ රසවත් නිර්මාණ විඳින්න කියවන්න අපිට අවකාශය ලැබිලා තියෙනවා. මේ මම ඊළඟට තෝරගත්ත මේ කවිය 2015 කැටපත් පවුර සඳහා ලියවුණු කවියක්. ඒ 2015 වසරේ පොත් ප්‍රදර්ශනයේදී ආධුනික කවි කිවිඳියන් ලියූ කවි අතරින් තෝරාගෙන ප්‍රකාශයට පත් කෙරුණු ඒ කවි පොතේ තියෙන කවියක්. දැන් මේ කැටපත් පවුර දිහා බලන් ඉඳද්දී පොත් ප්‍රදර්ශනයට ගියපුවාම වජිර මට දැනෙන දෙයක් තමයි මේ දිවයිනේ හැම පළාතකින්ම වගේ එන තරුණ තරුණයෝ සමහරට වැඩිහිටියෝ මෙතන ඉඳගෙන කවි ලියනවා. ඇයි මේ? ඒ බොහෝ අය එක්ක කතා කරපුවාම මේ අපිට අහන්න ලැබෙන දෙයක් තමයි ඔවුන් ලියන කවි එළියට දාගන්න විදිහක් නැහැ. තැනක් නැහැ. මාධ්‍යයක් නැහැ. අද ඇත්තටම මේ කනගාටුවට කාරණයක් පුවත්පත් කීපයක කවි පිටු තිබෙනවා හැරෙන්නට කිසිදු ප්‍රධාන විද්‍යුත් මාධ්‍යයක රේඩියෝවක වේවා ටෙලිවිෂනයක හෝ වේවා මේ කවි ගැන කතා කරන කවි සඳහා ඉඩකඩ සපයන වැඩසටහන් නැති තරම්. දැන්
ඒ නිසා මම හිතන්නේ චරණ ටීවී සඳහා පුද්ගලිකව මම විශේෂ ස්තුතියක් පළ කරන්න ඕනේ. මේ වගේ වැඩසටහනක් සෑහෙන කාලයක් තිස්සේ ඊටාම රසවත්ව සහ අර්ථ සම්පන්නව පවත්වාගෙන යාම පිළිබඳව. මොකද මේ නිසා කවි පිළිබඳව උනන්දුවක් දක්වන අයට යම්කිසි අභිමානයක් එක පැත්තකින් යම්කිසි උත්තේජනයක් අනිත් පැත්තෙන් ඇති වෙනවා. ඉතින් නමුත් ඉස්සර එහෙම නෙවෙයි. කවි සඳහා වෙන්නුණු වැඩසටහන් ගණනාවක් තිබුණා ජාතික ගුවන්විදුලි ජාතික රූපවාහිනිය. දැන් කිසිම වෙනත් රූපවාහිනී මාධ්‍ය නැති අවධියේ පවා ගුවන්විදුලිය හැම වැඩසටහනකම වගේ කවීන් සඳහා වෙන්නුණු කාලයක් තිබුණා. මට මතකයි ළමා පිටියේ වැඩසටහන් පවා ළමා පිටියේ වැඩසටහනක් තිබුණා ගුරුකුලය කියලා පියදාස රත්නසිංහ මහත්මයාගේ නිෂ්පාදනය කළේ. ඒ වැඩසටහන් ඔස්සේ තමයි මේ රත්නශ්‍රී විජේසිංහ, සෙනරත් ගොන්සල් කෝරාල, ඊට පස්සේ බන්දුල නානායක්කාර වසම් වගේ කවියෝ එළියට එන්නේ. රට දැන හඳුනගන්නේ, ඔවුන්ගේ නිර්මාණ පතල වෙන්නේ, ඔවුන් නිර්මාණ ශිල්පීන් විදිහට නමක් හදාගන්නේ. ගුවන්විදුලියේ අද ලියවෙන කවි කියලා වෙනම වැඩසටහනක් තිබුණා මේ අලුත් කවි කිවිදයන්ගේ මේ කවි නිර්මාණ සඳහා. යෞවන සමාජයේ වේවා වෙනත් ශාස්ත්‍රීය වැඩසටහනක් හෝ වේවා ඒ වැඩසටහන් හැම එකම සනිදාසාද්‍ය සොඳුරු සෙවන හැම වැඩසටහනකම කවි තිබුණා. ඒවා සඳස් කවි වෙන්නට පුළුවන්, නිසඳස් කවි වෙන්නට පුළුවන්. නමුත් කවි සඳහා අවස්ථාවක් තිබුණා. අද ඒ தත්ත්වය නැති වෙලා තියෙනවා. ඉතින් ඒකත් කනගාටුවට කරුණක්. නමුත් ඉතින් අපි ප්‍රාර්ථනා කරමු මේ චරණ ටීවී මේ ව්‍යායාමය තවදුරටත් ව්‍යාප්ත කරගෙන යන්නට පුළුවන් වේවා කියලා. මේ ආදර්ශය අනිකුත් අපේ සාම්ප්‍රදායික විද්‍යුත් මාධ්‍ය, රේඩියෝ මාධ්‍ය උකහා ගනිවී කියලා. හොඳයි. අපි යමු කැටපත් පවුරට. මේ කැටපත් පවුරේ වජිර මේ නිෂී මෙන්ඩිස් නැමති කිවිඳිය ලියූ කවක් මේ. සඳකඩ පහනක්ම විය මගේ මේ හදවත ඔබට යනකොට පාගාගෙන යන්න. එනකොට පාගාගෙන එන්න. ඒත් දැනුදු පෙම් බඳිමි ඔබේ දූවිලි පාපහසට. මෙහෙම ප්‍රේමවන්තයෝ ඕන තරම් අපිට හම්බ වෙනවා. ඇත්තටම මේ ඒ ප්‍රේමය හරි අහිංසකයි. බලාපොරොත්තු සහගතයි. දල්වන සුළුයි. ඉතින් මම හිතන්නේ මේ කවිය එක්ක බැඳුණු බොහෝ කතා තියෙනවා. මේ කවිය අහගෙන ඉන්න ගොඩාක් දෙනෙක්ට දැනෙනවා. මම හිතන්නේ මේ නිෂී මෙන්ඩිස් මේ විවර කරන්නේ තාම පුළුල් අවකාශයක පැතිරෙන නිහඬ කතාවක්. මේක ලේසියෙන් කවුරුත් කියන්නේ නැහැ. මේක මම හිතන්නේ පෑගෙන අයත් පාගාගෙන යන අයත් හිතන්න ඕන කවියක්. ඒ නිසා පෑගෙන අය අඩු වේවා, පාගාගෙන යන අයත් අඩු වේවා කියලා අපි යමු ගීතය අහන්න. අද කවි 10ට ගී 10ක් වැඩසටහනේ. ah
සුන් ගෙවා ගගන ගර්ජන සිහිලස අසනී නර්තන විලසින්නෙවා මවනු මහාවැසි තුනු අගනිවා මවනු මහාවැසි තුනු අගනිවා ප්‍රේමයේ ඍතු සංහාරයේ ප්‍රේමයේ ඍතු අද අපේ කවි කතාව හරිම ලස්සනට ගලාගෙන යනවා. ඒක ගලාගෙන යන්නේ ගල් පරවලද හැප්පෙමින් අපි වහප්පමින් සමහර වෙලාවට පුංචි සීරුම් තුවාල තියෙනවා. ඒ සීරුම් එහෙම නැත්නම් මේ රිදුම් පිරිමැදීමද ආනන්දයක් කොටගෙන අපි කවි තෝරමින් ඉස්සරහට යනවා. අද සමන් නාතවුද හෙට්ටි ප්‍රවීණයා අපිත් එක්ක කවි තෝරා දෙන ගමනේ කවි ඇතුළේ තියෙන අසාමාන්‍ය ශක්තිය අපට හොයලා දෙන්නට එතුමන් උත්සාහ කරනවා. අපි එනවා පස්වෙනි කවියට. මම වජිර මේ ඊළඟට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ 2013 වසරේ මේ ගොඩගේ ප්‍රකාශනයක් විදිහට නිකුත් වුණු සීමා සහිත පවුල සහ සමාගම කියන කවි පොතේ මේක නිර්මාණය කරන්නේ පියංකාරගේ බන්දුල ජයවීර. බන්දුල මිලිව් කවියක් තමයි ඊළඟට අපේ පස්වෙනි කවිය විදිහට ඉදිරිපත් වෙන්නේ. මේ කවිය ගැන මම හිතන්නේ වැඩිය මම කතා කරන්නේ නැතුව මේ කවියත් එක්ක මම තෝරගන්නවා මේ වජිර ගීතයක්. මම මේ දෙකම අපේ රසික රසිකාවන්ට ආරාධනා කරන්නට කැමති මේ දෙකම එකට අරගෙන රස විඳින්න කියලා. මොකද මට හිතෙනවා මේ ගීතයෙන් කියන සරණ ලද රට ද මේ කියලා එක පැත්තකින් හිතෙනවා. එහෙම නැත්නම් හිතෙනවා මේ කවියෙන් කියන රටටද අපි මේ සරණ පතන්නේ කියලා. එතකොට මට සමහර වෙලාවට මේ කවිය සහ ගීතය එකතු කරපුවාම මහා මේ උත්ප්‍රාසයක් ඇති වෙනවා. සමහර වෙලාවට මහා කම්පාවක් ඇති වෙනවා. සමහර වෙලාවට මහා වේදනාවක් ඇති වෙනවා. සමහර වෙලාවට මොකද මන්දා මහා හාස්‍යයකුත් මතුවෙනවා. මේ වගේ මේ විවිධාකාර වූ රස කන්දරාවක් මේ කවිය තනි කරලා ගත්තාම නෙවෙයි මේ කවියයි මේ මම තෝරගත්ත ගීතයයි එකට එකතු කරපුවාම මගේ හිතේ මැවෙනවා. ඒක නිසා මම යෝජනා කරනවා ඔබටත් එහෙමද කියලා බලන්න කියලා. සමහර විට ඔබට එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. නමුත් මට එහෙමයි. හොඳයි. මෙන්න මේකයි කවිය. දොරින් දොරේ ඇසේ පිරිත් උදේ හවා නිතින් උරින් උරේ ගැටේ සිලුත් ගනිත් නිරන්තරේ සැරින් සැරේ බිඳෙයි එසිල් නිතින් අලුත් කෙරෙත් දොරින් දොරේ ඇසේ පිරිත් සවන් දෙදරවමින් උදේ හවා අසා පිරිත් නොතිත් සැද හැසිතින් කපත් කොටත් මිනී මරත්
දූෂණය කරත්. කොයම් කති වැටත් නියරත් කියන්නේ කාට දැයි. කියා දනු ඔහේ සිටිත් බලා උඩත් බිමත්. මට නෙවෙයි උනේ කියා ගෙවා අද හෙටත්. සිටනු හැකිය මට වුණාම නොමැත කවුරුවත්. ප්‍රියංකාරගේ බන්දුල ජයවීර කියලා කියන්නේ නිතර පුවත්පත් පිටු අතරින් කවි බැලුම් හෙළන කවියෙක්. ඔහු 2001 දී අතීත කාමය කියලා කවි පොතක් ලියනවා. එතන ඉඳලා සලෙල සිතට කළ ආමන්ත්‍රණ අපිට වැඩිපුර තිලන කරනවා. ඔහු අපිට හිතන්න සෑහෙන පරාසයන් විවර කරලා දෙනවා. මේ කවියයි මේ ගීතයයි කොහොමද ගැට ගහන්නේ? මම ගැට ගහන්නේ. අපි ගැට ගහන එක බාර දෙමු අපේ රසික රසිකාවට. ඔව්. අපි ගැටේ ලියලා දෙපැත්තට තියලා දෙනවා. කැමති නම් ගැට ගහ ගන්න, කැමති නම් ලියා ගන්න. රටට දළදා හිමි සෙවණයි මගේ දැයට දළදා හිමි සරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාට මේ හැම උරුමයි මගේ රටට දළදා හිමි සෙවණයි මගේ දැයට දළදා හිමි සරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාට මේ හැම උරුමයි දළදා මැදුරේ රන් කොත මුදුනේ මිනි කිරණින් මුළු රටම අවදි වේ දළදා මැදුරේ රන් කොත මුදුනේ මිනි කිරණින් මුළු රටම අවදි වෙයි 2000 වසරක මහරු අතීතය සිහ තේජසින් යලි දහස් වසරක මහරු අතීතය සීන තේජසින් යලි පිබිදේ මගේ රටට දළදා හිමි සෙවණයි මගේ දැයට දළදා හිමි සරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාට මේ හැම උරුමයි මෙතැනම වීදය එක ලෙස බැඳුනේ සිත් තුළ බිය සංකාදුරු කෙරුණේ මෙතැනම වීදය එක ලෙස බැඳුනේ සිත් තුළ බිය සංකාදුරු කෙරුණේ සමිතුන් සෙවනේ ජයදත බැඳුනා ජය පෙර වැයුණා ජය ගී ගැයුණා සමිඳුන් සෙවනේ ජයදත බැඳුනා ජය පෙර වැයුණා ජය ගී ගැයුණා මගේ රටට දළදා හිමි සෙවණයි මගේ දැයට දළදා හිමි සරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාට මේ හැම උරුමයි උපතින්
මානව දයාවෙන් හිත තෙත බරිත කරගත් කරුණාව දයාව ලය මත තවරාගත් ආදරය දැවටුණු තැන හිත නතර වෙච්ච කවියෝ අපට මුණගැහෙනවා හමු වෙනවා. ඇත්තටම පුළුල් විඳීම් පරාසයක් වෙත සහෘදයා පාඨකයා රැගෙන යන්නා ඊටම විශිෂ්ට කවියෙක්. අපිට 6 වෙනි කවියේදී සමන්නාතාවුද හෙට්ටි ප්‍රවීණයා මුණගස්සනවා තවත් ඒ වගේ කවියෙක්. ඔව් මම වජිර මේ කරලියට කැඳගෙන එන්නේ උපුල් සේනාධිරිගේ කියන කවියක්. උපුල් එක්ක මගේ පුද්ගලික සම්බන්ධයකුත් තියෙනවා. අපි දෙන්න එක පාසලේ ඉගෙන ගත්තේ. ඔහු අවස්ථා කිහිපයක කියලා තියෙනවා මේ අපි ජේෂ්ඨ ශිෂ්‍යයෝ. ඉතින් අපි කරපු මේ දේවල් දැකලා තමයි මේ ඔවුන්ට උත්තේජනය ලැබුණේ කියලා නිර්මාණ කටයුතු වල කරන්න, නිර්මාණ කටයුතු වල නිරත වෙන්න. ඉතින් ඒ කියන්නේ අපි කරපු කොළුකම් වෙන්න පුළුවන්, දඩබ්බරකම් වෙන්න පුළුවන්, පිස්කම් දැකලා මම හිතන්නේ උපුල්ට හිතෙන්න ඇති ඉතින් මුන්ට පුළුවන් නම් අපිටත් බැරි වෙන්න බෑ කියලා. කොහොම නමුත් පසු කාලීනව මේ එක්තරා රෝගයකට ගුදුරු වීම නිසා උපුල්ගේ දැස නොපෙනී ගියා. ඒක අවාසනාවන්ත සිද්ධියක්. නමුත් ඔහු දැස නොපෙනුණා කියලා ඔහුගේ කටයුතු වලින් මිදුනේ නැහැ. ඔහුගේ රාජකාරී කටයුතු කටයුතු වල නිරත වුණා. ඒ වගේම නිර්මාණ කටයුතු වලත් ඔහු දෙකින් දිගටම නිරත වුණා. මේක 2010 ගොඩගේ ප්‍රකාශනයක් විදිහට එළි දැක්වුණු වැසිදිය බඳුන් කියන කාව්‍ය සංග්‍රහයේ එන කවියක්. මට මේ කවිය කියවද්දි වජිර මේ කියන්න බැරි හේතුවක් මත මටම හිතා ගන්න බෑ ඇයි කියලා. මේ කවිය කියවද්දි මගේ හිතේ මැවෙන්නේ ධර්මසිරි බණ්ඩාරනායකගේ හංස විලක් චිත්‍රපටයේ රූපරාමු. ඉතින් මේ කවියේ මේ පටන් ගන්නේ මිරැන්ඩා මම යන්නම් කියලා. මේ මිරැන්ඩා කියන නම නිසාද මම දන්නේ නැහැ. නමුත් නැත්තම් මේ කවියෙන් ඔහු කියන්න යන උපුල් කියන්න යන කරුණු කාරණා නිසාද මම දන්නේ නැහැ. එහෙම නැත්තම් උපුල් මේ කවිය සඳහා යොදා ගන්නා මේ වදන් විලාසය නිසාද මම දන්නේ නැහැ. මට දැනෙන්නෙම මේ හංසවිලක් චිත්‍රපටයේ සංස්කරණ රීතිය සහ බැඳුණු ඒ රිද්මේටම කැපුණු සංස්කරණය වෙච්ච හංසවිලක් චිත්‍රපටයේ රූපරාමු තමයි මේ කවිය මේ කියවද්දී මට දැනෙන්නේ, මට පෙනෙන්නේ. ඒක නිසා මම මේ කවිය හා බැඳී අසන්නට බලාපොරොත්තු වෙන්නේ හංසවිලක් චිත්‍රපටයේ තේමා ගීතය. අපි කවිය රස විඳිමු. මිරැන්ඩා මම යන්නම්. යනු මිස තව දුරටත් මෙහි රැඳීමක් නොමැත මට. එහෙයින් මම යන්නම්. අප තැනූ ආදර දෙවොලට ගිනිලන්න විලක්කුව ඔබ අත. ගිනිලන්න කිසිදු භෂ්මාවශේෂයක් නොම ඉතිරිකොට. පළඟැටියෙකුගේ අවනද හඬවාවි පොල් බෙරහඬ. සිහින් වැසි තුඩු ඇනී රිදවාවි මල්පෙති ළමැද. තන පතක්වත් නොතලා සිහින් අඩි තබමි මම. මවකගේ බර දැනුණු නිතක් අස්වසාලනු පිණිස මිරැන්ඩා මම යන්නම්. ඇවිලූ නුරා ගිනි කඳ නොයිවසා පැන කැනි මඩලට ගිනිගත් තරුව ඔබ දැවූ නිලඹර තූලීස නොදැබුණු පළඟැටිය ඉදින් නුබහට අවසර. පියෙක්කුගේ හදේ බර නොතේරේ කිසි නීතියකට. පොර පිටියක් නොවෙතත් මහමග හෙළනු මේ කම්මුලට ඔය අත.
මිරෙන්ඩා මම යන්නම්. නැවතුමත් හැරවුමත් ඔබටය. ඇතරම මේ මුද්‍රිත මාධ්‍ය පිටු අතරේ කවි පිටු අතරේ සාහිත්‍ය කලාව සිනමාව වගේම සංගීතය නාට්‍ය චිත්‍ර මේ ආදී වූ පුළුල් විෂයක දැනුමක ඉන්න කවියෙක් උපුල් සේනාධීරිගේ. ඇතරම ඒ කවිය කියවා ඉතාම ඉක්මනින් ඒ ගී හැඟුමට යන්නට හිතෙනවා. මොකද අතරමැද බාධාවන් එයට අවහිර කරනවාට අපි දෙදෙනාම කැමති නැති නිසා. හිමින් සැරේ පියාවිදා හිමින් සැරේ පියාවිදා සුමුදු සයනේ සිනිඳු ඇතිරිල් පලා ඇවිත් සිතුම් සියොතුන් සුමුදු සයනේ සිනිඳු ඇතිරිල් මලක් නම් එය මලක් වුවමැන සිනිඳු සුකොමල රුවෙන් සරසන විලක් නම් එය විලක් වුවමැන නීල ඉදුවර දියෙන් උපදින හිමින් සැරේ පියාවිදා සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් පලා ඇවිත් සිතුම් සියොතුන් සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් නැවුම්වත් සුනුරොනින් මත්වී සිහින නිම්නය සුපුෂ්පිත වේ සිහින් අඩකින් මහද අමතයි මුදා හැරදා පවුරු සිරියහනේ හිමින් සැරේ පියාවිදා සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් පලා ඇවිත් සිතුම් සියොතුන් සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් අද කවිදහයට ගීදහයක් වැඩස්ථානයේ කවි තෝරන්නේ සමන්නාතාවුද හෙට්ටි සහෘදයා හිතවන්තයා ලෙන්ගතු මඟ පෙන්වන්න. ඉතින් ඔබ අහුණු වෙලේ මට හිතුණා මේ කවියට යන්න ඉස්සෙල්ලා අර අපිට මතක මුල් කාලේ මනෝහාරි ප්‍රසංගය ගැන අපි කිව්වා මේ
අර ගලිවර්ගේ සුවේ සැරිය වගේ හඬ කැවීම් වලට සහභාගී වෙච්ච යුගයේ දැන් ඔබතුමන් ගුවන්විදුලියේ ඉඳලා ඒ කාලේ දැන් මේ හඬ සැපයුම හඬ නළුවෙක් විදිහට කටයුතු කළා. මේ කොහොමද මේ එකපාරම දැන් අපි ඕනතරම් ඔය සැකිලිරු බලනවා. හැබැයි රූපවාහිනිය කොයි කාලේ වගේද ඔය කටයුතු පටන් ගත්තේ හඬ කැවීම් ශිල්පියෙක් විදිහට ඒ කාලේ එකතුනේ කොයි කාලෙද? රූපවාහිනියේ වජිර මුලින්ම මම හිතන්නේ ඔය ටයිටස් තොටවත්තයන් රූපවාහිනියට සම්බන්ධ වෙනවා සිනමාවේදියෙක් විදිහට ඉඳලා. මොකද ඒ කාලේ රූපවාහිනිය ලංකාවට හඳුන්වා දෙන කාලේ 1980 ගණන් වල මුල් භාගයේදී ලොකු මේ කතිකාවතක් ඇති වුණා මේ රූපවාහිනියේ කලා මාධ්‍යයක්ද නැද්ද කියන එක ගැන. ඉතින් බොහෝ සිනමාවට සම්බන්ධ නිර්මාණ ශිල්පීන් මේ රූපවාහිනී මාධ්‍ය හෙලා දැක්ක මේක මේ කලා මාධ්‍යයක් නෙවෙයි කියලා. හැබැයි ඒ අතරතුරින් ටයිටස් තොටවත්තයන් පමණයි බය නැතුව නෑ රූපවාහිනී වැඩක් කරන්න පුළුවන් තැනක් කියලා රූපවාහිනියට පය තබන්නේ. නිසා රූපවාහිනියත් ඔහුව ආදරෙන් පිළිගත්තා. ටයිටස් තොටවත්තයන් ඇවිල්ලා තමයි මේ ඔය හඬ කැවීමේ වැඩසටහන් මුලින්ම පටන් ගත්තේ. ඒ කාලේ රූපවාහිනිය කිසිම ඒකට අදාළ කිසිම පහසුකමක් තිබුණේ නැහැ. ඒක නිසා මේ හඬ කැවීම් සියල්ලම කළේ රජයේ චිත්‍රපටාංශයේ චිත්‍රාගාරේ. මිලිමීටර 16 ප්‍රමාණයට තමයි මේ එන චිත්‍රපට තමයි මුලින්ම හඬ කැවුවේ. එතකොට දැන් ඔය මුල්ම මට මතක විදිහට මේ ලොකු බාස් සහ පොඩි බාස් කියන කෙටි හඬ කැවීම් වැඩසටහන සහ තවත් එක වැඩසටහනක් හඬ කැව්වා. ඒ දෙකට මම සම්බන්ධ වුණේ නැහැ. නමුත් ඊළඟ හඬ කැවීම් වලට අඩංගු වුණේ ඔය ගලිවර දොස්තර හොඳ හිත ආදී වැඩසටහන්. ඉතින් අපේ කණ්ඩායමේ හිටියා වික්ටර් මිගල්, ගැමුණු විජේසූරිය, ලෙස්ලි රාමනායක, කරුණාතිලක හඳුවල මේ හතර දෙනාම අද අප අතර නැහැ. පරාක්‍රම පෙරේරා, මම විචිත්‍රා මිගල් හිටියා මේ අර ගලිවර ඩිලිපුට් කුමාරියගේ චරිතය නිරූපණය කරන්න. මේ මුල්ම කාලේ ඉතින් මේ රජයේ චිත්‍රපටාංශයට උදේ යනවා. අපි රූපවාහිනියට ඇවිල්ලා රූපවාහිනී වාහනයකින් රජයේ චිත්‍රපටාංශයට ගිහිල්ලා එතන අර චිත්‍රපට හඬ කවනවා වගේ අර ලූප් හදාගෙන ඒ ලූප් වලට තමයි හඬ කවන්නේ. ඉතින් මේක ඊටාම මේ අසිරිමත් අත්දැකීමක් වුණා. මොකද අවම තාක්ෂණ පහසුකම්. ඉතින් ඒ අවම තාක්ෂණ පහසුකම් මැද්දේ රජයේ චිත්‍රපටාංශයේ හිටපු ඒ ශබ්ද පරිපාලන ශිල්පීනුත් රූපවාහිනියේ ටයි මහත්තයා ඇතුළු එතකොට ගෝල පිරිවර හිටිය අතුල රන්සිරිලාල්, කැලුම් පාලිත, සිඩ්නි චන්ද්‍රසේකර, අනුර ජයසේකර. සිඩ්නි අනුරත් අද අපි අතර නැහැ. ඉතින් මේක ඊටාම රසවත් කාල පරිච්ඡේදයක් වුණා. කියන්නේ අපිටත් අලුත් අත්දැකීමක්. ඒ වගේම ටයිටස් තොටවත්තයන් සමග වැඩ කරනවා කියන එකත් වෙනමම මේ හඬ කැවීමක්. ඉතින් ඒ හඬ කැවීමටත් මුහුණ දීගෙන තමයි මේ නිර්මාණ කළේ. ඇත්තටම මේ රසවත් මතක අවුස්සන තරමට දැනුම වගේම අතීතයත් අපට හමු වෙනවා. කවුරුත් දකින දැක අමතක කරන සිදුවීම් වල තියෙන මේ ඇවිලෙන ගුණය දකින්න වඩාත්ම සමත් වෙන්නේ කවියා. සමහර කෙනෙක් නවකතාවක, තවත් කෙනෙක් කෙටි කතාවක, තවත් කෙනෙක් චිත්‍රපටයක කරන නිර්මාණය පේලි 3-4කට ගන්න කවියා දක්වන සමත්කම හරිම අගනා එකක්. ඉතින් අර කෙටි කවි ආසාව අපි ආයේ දකිනවා 7 වෙනි කවියේදීත්. මේකත් මේ කවියත් මේ කවිය සහ මේ කවිය නිර්මාණය කරන කවියා චූලානන්ද සමරනායක. චූලවත් මේ කවියෙක් හැටියට වැඩිය අහුවෙන්නේ නැහැ. ඔහු පරිවර්තකෙක් නැත්තම් වෙනත් නිර්මාණකරුවෙක් විදිහට තමයි විචාරකයෙක්. ඒ වගේ විවිධ භූමිකා ඔහු ගැන කතා කරද්දී කිව්වට මේ කවියෙක් විදිහට චූලව දකිනවා හරිම අඩුයි. නොදකිනවා නෙවෙයි, නමුත් අනික් දේවල් වලට සාපේක්ෂව බලපුවාම හරිම අඩුයි. හැබැයි චූලත් ඉතාම රහට මේ පොඩි කෙටි වචන කීපයකින් විශාල අරුත් දනවන කවි නිර්මාණය කරන හොඳ කාව්‍යකාරයෙක්. ඉතින් 2016 අවුරුද්දේ චූලානන්ද යකුළු කියලා මේ
කවි පොතක් ග්‍රැෆිකයා ප්‍රකාශනයක් විදිහට එළි දක්වනවා. ඒ කවි පොතෙන් තමයි මම මේ කෙටි කවිය තෝරගත්තේ. මේකත් වජිර මේ කොහොමත් අර මම කලින් කිව්වා වගේ අපි මේ කවිවලට අර්ථ නිරූපණය කරන්න යන එක අසාධාරණයි. මොකද මේ කවියකට හෝ වේවා ගීතයකට හෝ වේවා චිත්‍රයකට හෝ වේවා ඒ අර්ථ නිරූපණය කිරීමේ පරම අයිතිය තියෙන්නේ ඒක රස විඳින පුද්ගලයාට. ඔහුට හෝ ඇයට Tamanට රිසි පරිදි අර්ථ නිරූපණය කර ගැනීමට ඉඩහසර අපි සලසා දිය යුතුයි. එහෙම නැතුව අපි කියනවා නම් මේ වචනෙන් දක්වන්නේ මේක, මේ වචනෙන් කියන්නේ මේක, ඒක නිසා මේකෙන් කියන්නේ මේක කියලා. ඒක මම අනුමත කරන එකකුත් මම අගය කරන දේකුත් නෙවෙයි. සමහර වෙලාවට මට හරිම කේන්ති යනවා මේ අපේ සමහර ගායක ගායිකාවෝ සින්දුව කියන්න කලින් සින්දුවෙන් කියන්නේ මේක කියලා කතාවක් පවත්වනවා. ඉතින් හරිම කටෝරයි මේ මට නම් පේන්න බෑ ඒක. අවංකවම කියනවනේ. මොකද ඒ ගීතය ගායනා කරපුවාම මට උන රසය මම ගනි. හැබැයි මම ගන්න රසයට වඩා හාත්පසින්ම වෙනස් රසයක් වජිර ලබා ගැනීම. ඒ වගේම මට ඕන අර්ථය මම ගනි. මම ගන්න අර්ථයට වඩා හාත්පසින් වෙනත් අර්ථයක් වජිර ලබා ගනිවි. ඒ නිදහස මේ පාඨකයාට, ශ්‍රාවකයාට, රසිකයාට තිබිය යුතුයි කියන එකයි මගේ මතය. ඒක නිසා අපි මුලින් ඉඳලම අපි කළෙත් නෑ මේ කවි වලට අර්ථ නිරූපණය කිරීම. මේ කවියටත් අපි අර්ථ නිරූපණය කරන්නේ මොකද ඇත්තටම එහෙම අර්ථ නිරූපණය කරා කියමුකෝ. හැබැයි මේ වගේ කවි වලට එහෙම එක අර්ථයක් නිරූපණය කරලා නවත්තන්න බෑ. මොකද මේක විවිධාර්ථ නිරූපිත කවි. මේ කවි වලින් ජනනය වන අර්ථය මම හිතන්නේ මේ ගණන් හදන්න බැරි තරම් අර්ථ මේ කවිය ඇතුලේ හැංගිලා තියෙනවා. නිම කරන්න බැරි රස මේ වගේ කවිය ඇතුලේ හැංගිලා තියෙනවා. ඒක නිසා ඒ රස විඳීමත් අර්ථ නිරූපණය කිරීමත් මම හිතන්නේ රසික ප්‍රජාවට බාර කාර්යයක් කියලා මට හිතෙන්නේ. මම වැරදි වෙන්න පුළුවන් සමහර විට. නමුත් මට හිතෙන දේ ඒකයි. චූලාගේ කවිය මේකයි. වසරක් පාසාම ඇය එන්නීය සුදු හැඳ මාවතද්දර වල් පඳුරින් වැසුණු නාඳුනන සුසානයට. අපේ ජීවිතවල තියෙන සම්බන්ධකම් හරි ලස්සනට කවියෝ තැන්පත් කරනවා භෂ්මාවශේෂ විදියට. ඒ කියන්නේ එහෙම තැන්පත් කරයින් පස්සේ අපිට එතනින් එහාට යන්න බෑ. මොකද චූලානන්ද සමරනායක කියලා කියන්නේ තාම දක්ෂ සංචාරකෙක්. ඔබ වගේම ඔබත් ඒ වගේම දක්ෂ සංචාරකෙක්. ඒ විතරක් නෙවෙයි ඔහු වගේම ඔබත් ඇවිදපු තැන්වල රස මතක ලෝභ නැතුව අපිට දීලා අපිවත් වචන එක්ක ඒ ඔස්සේ ඇවිද්දවන කෙනෙක්. මේ වගේම ඇවිදින්නෙක් ඇවිද්දවන්නෙක් තවත් ඒ වගේම කෙනෙක්ගේ කවියක් තෝරපු වෙලාවේ අපි යනවා 7 වෙනි කවියේ 7 වෙනි ගීතය අහන්න. කිසිවකු මාහට පෙම් කළ බව එතකොට ඒ ගීරාවය මට කියාවි මාමල පසු සුහුන් කොතේ දුක්ගියක් ලියනු මැනව දුක්ගියක් ලියනු මැනව දුක්ගියක් ලියනු මැනව නන්නා දුනනා ඔබගේ
අකුරින් ලියනු මැනව දුක් ගීයක් ලියනු මැනව දුක් ගීයක් ලියනු මැනව අට සඳ බැසගෙන යන සඳ සීතල අඳුරු රැයක අට සඳ බැසගෙන යන සඳ රැයි අඬන රැව් අතරින් එතකොට ඒ කීරාවය යාන්තමින් මට ඇසේවි එතකොට ඒ කීරාවය යාන්තමින් මට අපි කලින් රසවිඳි ගීතය පණ්ඩිත අමරදේවයන්ගේ මට මේ සමන් අයත් ළඟ ඉන්න නිසා මේ අමරදේව සර් බලා හිඳපු විදිය ගැන එක තැනකදී මතක් වෙනවා. එතුමන්ගේ ප්‍රසංගයක් තියෙනවා. ඒ ප්‍රසංගයට දැන් දින නියම කරගන්න හදන්නේ. දින නියම කරගන්නකොට එහෙට කතා වෙනවා මෙහෙට කතා වෙනවා මේ දිනයක් නැහැ හොයාගන්න. දැන් දිනය තියෙනවා ආයි දැන් කොහෙල බැලුවයින් පස්සේ දැන් රංජන එක්ක එහෙම කතා කරලා බැලුවයින් පස්සේ මේ දිනේ තියාගන්න බැරුව ඉන්නේ වීසා ප්‍රශ්නයක් නිසා සහ මේ ගුවන් ගමන් ප්‍රශ්නයක් නිසා. මම හිතුවා මේ ගුවන් ගමනක් සහ ප්‍රසංගය අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා. සම්බන්ධය තමයි සමන් අය රට ඉන්නේ එන දවසට තමයි ෂෝ එක. ඒ කියන්නේ මේ අර ඔබ නැතුව බලන් ඉන්නවා මේ කවද්ද හරියට තීරණය එන්නේ එන දවස එදාට තමයි මේ වැඩේ දාගන්න ඕනේ කියලා. මම හිතන්නේ මේ ඒ තරම් ඔබට ආදරයක් තිබුණා. ඒ වගේම ඔබත් මේ ප්‍රසංග වලට සාධාරණය කරා උපරිමයෙන්ම අපි වින්දා සමහර වෙලාවට අපි පස්සෙන් ඇවිල්ලා හවුල් වුණා. ඉතින් මම කැමති අමරදේව ගුරුතුමන් ගැන කතා කරන්න මේ වෙලාවේ. අමරදේවයන් ජීවිතේ බොහෝ කාලයක් තිස්සේ අපි කිට්ටුවෙන් ඇසුරු කළා. අපි ගුරුවරයෙක් විදිහට අපි සර් කියලා ගෞරවයෙන් කතා කරන්නේ. මම මෙහෙම කියන්නම් ඊටාම කෙටි කරලා හකුළු වලා අමරදේවයන්ගේ ගායනා වල මේ විශිෂ්ටතම ගායනාවන් අපි අහලා තියෙනවා. හැබැයි ඒවා ඔක්කොම අහන්න ලැබුණේ පුද්ගලික හමුවීම් වලදී. ඒ කියන්නේ කිසිම වාදන භාණ්ඩයක් නැතුව ඔහු හිටපු ගමන් සින්දුවක් කියමු නේද කියලා ඒකට ඒ කියන්නේ මූඩ් එකට වැටෙනවා භාවයට. ඊට පස්සේ නවත්තන්න බෑ සින්දු කියන එක. ඊට පස්සේ දැන් පරක් වෙනවා කියලා විමලක් ඇවිල්ලා මේ අදිනකොට තමයි මේ ගීත නවත්තන්නේ. ඉතින් අපි සමහර වෙලාවට ඒ වගේ අවස්ථාවල අපි ප්‍රාර්ථනා කරනවා මේ අවස්ථාවට විමලක් එන්නේ නැත්තම් හොඳයි කියලා. මොකද එතකොට නොනවත්තා ගීත ගායනා කරනවා. ඒ විතරක් නෙවෙයි ඔහුගේ අමරදේව සර්ගේ විශිෂ්ටත්වය තමයි මම දකින්නේ. ඔහු එක්ක මෙහෙම මේ පුද්ගලික කතාබහවලදී ඔහු තරුණ පරපුර ගැන තරුණ පරපුරේ ගායක ගායිකාවන් ගැන ඉතාමත් ආදරයෙන් කතා කරනවා. සාමාන්‍ය ඒක ප්‍රවීණයන් තුල දක්නට අඩු ලක්ෂණයක්.
මේ එකන්නේ තරුණ පරපුරේ ඔහුට පසු පරම්පරාවල මේ ඔහුගේ ආරයට එකන්නේ මේ උත්තර භාරතීය සංගීතය පදනම් කරගෙන ගීත ගායනා කරන උසස් ගායක ගායිකාවන් ගැන විතරක් නෙවෙයි. රූකාන්ත ගුණතිලක ගැන, භාතිය සන්තුෂ් ගැන ඔහු වර්ණාත්මක කතා කරනවා. ඉතින් මම හිතන්නේ ඒක අපිට ලොකු මේ ඉගෙන ගැනීමට කියන්නේ ඒ ආදර්ශයක් වුණා. ඒ කියන්නේ අමරදේවයන්ගේ ඒ ලක්ෂණය. දැන් මේරියන්ස් නලින් එක්ක ගී ගයන්නත් වේදිකාවට යනවා. කුමාරියා එක්ක ගීත ගායනා කළා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒ තමයි අමරදේව ලකුණ. ඒ වගේම වජිර මේ දැන් මේ ගීතයද අපි අහපු අමරදේවයන්ගේ ගීතයත් මේක ඇත්තටම ගීතයක් නෙවෙයි. මේක කවියක්. සේකර තමන්ගේ දිනපොතේ ලියපු කවියක්. මොකද මේ ගීතය අඩංගු වෙන්නේ සිහිනලුවක් කියන චිත්‍රපටයට. මේ සිහිනලුවක් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ සිරිල් වික්‍රමගේ. ඉතින් මේකට ඒක ජවනිකාවකට ගීතයක් ලියා ගන්න සිරිල් යනවා සේකරව හම්බෙන්න. ඔවුන් හම්බෙන්නේ ගම්පහ තානායමේදී. ඔබ සිරිල් ගැනත් දන්නවා, ඔබ සේකර ගැනත් දන්නවා. ඉතින් ඒ කියන්නේ ඒ නිසා ඇයි තානායමේදී හම්බ වෙන්නේ කියලා මේ අහන්න එපා. ඉතින් සේකර මේ දර්ශනය ගැන සිරිල් විස්තර කරපුවාම ගීතයක් ලියලා දෙනවා. සිරිල් ප්‍රතික්ෂේප කරනවා. දෙවෙනි දවසෙත් හම්බ වෙනවා. දෙවෙනි දවසේ ලියන ගීතයත් සිරිල්ට හරියන්නේ නැහැ. සේකර මේක මෙහෙම නෙවෙයි කියලා සිරිල් එක ප්‍රතික්ෂේප කරනවා. තුන්වෙනි දවසේ සේකර ලියනවා මේ හරියන්නේ නැහැ. ඊට පස්සේ සේකර කියනවා මොන කරදරයක්ද මේ බලපන් මං දිනපොතේ ලියපු කවියක් නම් තියෙනවා මේක හරියයිද කියලා. බලපන් ඒක තමයි මේ ගීතේ බවට පත් වෙන්නේ සෝමදාස ඇල්ලිටිකලයන්ගේ සංගීතයත් සමග. හොඳයි භාෂාව ඊටාම සෞන්දර්ය සිත්තමක් බවට පෙරලන කෙනෙක් ඔබ. ඔබේ ලයාන්විත නාද ගුණය ඉස්සර රූපවාහිනී හඬ කැවීම් වල ගුවන්විදුලි වැඩසටහන් වල විශේෂයෙන්ම මා ලුහු බැඳ ගිය දැන්වීම් කලාවේ ඒ වගේම ප්‍රසංගවල රැව් දෙද්දී අපි අර බලන් හිටියේ මතු බඹරු වගේ. ඒත් පස්සේ දැනුනේ අපි මත් වෙලා තියෙන්නේ මේ හඬට කියලා. ඉතින් ඒ නිසා කියන දේවල් අහගෙන ඉන්න හරි ආසයි. හැබැයි අර මේ රසවත් තැන් ඔබ මතු කරනවා හරි අලංකාර විදියට. මම හිතනවා මේ ඊළඟ කවිය සහ කවියාත් ඒ වගේ රසවත්ව අපට අඳුන්වා දෙන්නට පුළුවන්කම ලැබෙවි කියලා. සාමාන්‍යයෙන් මේක මේ යුගයේ කවි වැඩසටහනකට තෝරගන්න කවියකුත් නෙවෙයි. ඒ වගේම මේ කවියා පිළිබඳව අද අපි කතා බහ කරන්නෙත් නැහැ. මේ මම ඊළඟට මේ මාතපත් උනේ මේක අදිද්දි ටිකක් විශාල පොතක් මගේ අතට ආවා. ඒ පොත සම්පාදනය කරේ විමල් අබේසුන්දර කවියා. මේ පොත ආනන්ද රාජකරුණා පිළිබඳ සම්පූර්ණ එකතුවක්. ඔහුගේ කවි සහ ආනන්ද රාජකරුණාගේ කවිත්වය, ඔහුගේ ජීවිතය සියල්ලම එකතු කරලා විමල් අබේසුන්දරයන් කරපු කෘතියක්. ඉතින් මේ කෘතිය පුරා තියෙන්නේ ආනන්ද රාජකරුණා මහත්මයා ලියපු කවි. ඔහු විවිධ පරාසයන්හි කවි ලියලා තියෙනවා. විශේෂයෙන්ම ඔහු ළමා කවි ගණනාවක් ලියලා තියෙනවා. අපි මේ කවිය හා ඈඳ තෝරාගත්තු ගීතයත් ඔහු ලියූ ළමා කවියක්. ඒ ආනන්ද රාජකරුණා ලියූ ළමා කවි ගණනාවක් පසු කලෙක නන්දා මාලිනිය ගායනා කළා. ඒ නන්දා මාලිනිය ගායනා කළපු ඒ කවියක් තමයි අපි මේ ගීතේ විදිහටත් මම තෝරගන්න යෝජනා කරේ. ඉතින් දැන් මේ ගීතයත් සමග මේ කවිය කිසිම මේ බන්ධනයක් නැහැ. සම්බන්ධයක් නැහැ. මම ආනන්ද රාජකරුණා මහත්මයා ලියපු විශිෂ්ට කවි තියෙනවා. නමුත් මට මේ චරිතය ගැන කියන්න මම අද තෝරගත්තේ ඔහු තවත් පුද්ගලයෙකුට තැපෑලෙන් යවූ කවියක්. ආනන්ද රාජකරුණා මහත්මයාට යම් කිසි පුද්ගලයෙක් ඉස්සෙල්ලා ලියුමක් කියවනවා. මම සංගරාවක් පළ කරනවා. මම එහි පළ කරාට පස්සේ එහි පිටපතක් ඔබතුමාට එවනවා. කරුණාකර ඒක පිළිබඳව අදහසක් දන්වලා එවන්න කියලා.
ඊට පස්සේ මේ පුද්ගලයා සංගරාව තැපැල් කරලා යවනවා. උත්තරයක් නැහැ. ඊට පස්සේ මේ පුද්ගලයා නැවත සිහි කැඳවා ලිපියක් යවනවා රාජකරුණ මහත්මයාට. රාජකරුණ මහත්මයා මම මේ සංගරාව යවුවා. මේ තාම මට මේ උත්තරයක් ලැබුණේ නැහැ කියලා. බලනකොට ඇත්තටම මේ සංගරාවත් මේ තැපෑලි ප්‍රශ්නයක් නිසා පරක්කු වෙලා ලැබිලා තියෙන්නේ. ඊට පස්සේ ආනන්ද රාජකරුණ මහත්මයා උත්තරයක් එවනවා කවියෙන්. ඒ කවි උත්තරය තමයි මම අද තෝරගත්තේ. මේ සංගරාව පිළිබඳව රාජකරුණා කවීන්ද්‍රයාගේ මතය. ඔය අසල තැපැල්ගෙයි උන් පියොන්ගේ පුරුද්දෙන් තමුසෙගේ සංගරාවත් කල් ගියා වූ වැරැද්දෙන්. පළමුවන කලාපේ ඊයේ හැන්දෑවේ ලද්දෙන් අතටගෙන බලා දන්වම්හ දැන් මේ පරිද්දෙන්. කරදහිය දිරලයි ඒ මැදින් ගුල්ලො කාලයි. අකුරු පොඩි ගෙවිලයි තින්ත පැල්ලම් ඉහිලයි. පිටකොලය ඉරිලයි බැන්ද බැම්මත් ලිහිලයි. පුහු වැකිද යෙදිලයි මේ සියල්ලෙන් අඩාලයි. හොඳයි අපි 8 වෙනි කවියෙන් පනිනවා 8 වෙනි ගීතයට. වටකුරු දිලිහි දිලිහි තිබෙන අපුරු හඳ හාමියේ හඳ හාමියේ කිරිත් පැණිත් දියෝ දියෝ එම පිඟාන මැද හිඳින්නේ ආවෙකි කිරි පැණිද කන්නේ හඳ හාමියේ හඳ හාමියේ අටවක නෙමි පනාවදා හඳ හාමියේ හඳ හාමියේ කිරිත් පැණිත් දියෝ දියෝ පසළොස්වක පිඟානදා නුඹට මගේ දෝත හිනා හඳ හාමියේ හඳ හාමියේ අද කවි 10ට ගී 10ක් වැඩසටහන හැඩ කරන්නේ අලංකාර කරන්නේ සමන්නාතාවුද හෙට්ටි ප්‍රවීණයා. එතුමන් එක්ක කවි තෝරමින් යන ගමනේ අපි එන්නේ දැන් 9 වෙනි කවියට. ඇත්තටම මේ මිනිසා එක්ක සම්බන්ධ වන විවිධාකාරයේ වූ මනෝමය හැඟීම් ගැටීම් අනුකරණය කිරීම තමයි කවියාගේ පුරුද්ද. එතන තියෙන රසය නවනලු රසයටම විවෘත වුණත් වැඩිපුර අපට මුණ ගැහෙන්නේ ආදර රසය. ආදරය ගැන හුඟක් කවි ලියවිලා තියෙනවා. ආදරය ගැන ඉස්සරහටත් හුඟක් කවි ලියයි. විවිධ ආදරේ විවිධ පැති පිළිබඳව. ආදරේ රස වගේම නිරස පිළිබඳව. ආදරේ සතුට වගේම වේදනාව පිළිබඳව. ආදරේ සිනහාව වගේම කඳුළු පිළිබඳව. වජිර මම මේ මුලින්දත් කිව්වා මම මේ කවි තෝරා ගැනීමේදී විශාල අර්බුදයකට මුහුණ පාපු නිසා මේ මගේ කවි පොත් රාක්කෙන් මේ S2 පියාගෙන මෙහෙම පොත් අට්ටියක් ඇදලා ගත්තා. ඊට අමතරව මම මේ ඩිජිටල් අවකාශයේ සැරිසරන කවි
කීපයක් තෝරගත්ත කියලා කවි. ඒ තෝරගත්ත එක කවියක් තමයි මේ කිවිඳිය මේ තදිති තිලකවර්ධන තදිති කවි පොත් දෙකක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මේ පෙම්බරා සහ අනික් පොත ලියෝ ඒ කවි පොත් දෙක කවිය පිළිබඳව තවමත් අධ්‍යයනය කරමින් ඉදිරියට යන්න පෙරම් පුරන කිවිඳියක්. ඉතින් ආදරය පදනම් කරගෙන ඇගේ කවියට වස්තු විෂය වෙන ආදරය ගැන විශේෂයෙන් සඳහන් කරමින් ලියූ කවියක් මම හිතුවා මේ ඩිජිටල් අවකාශයේ සැරිසරද්දී මට හම්බුන නිසා ඒ කවිය ඔබට ඉදිරිපත් කරොත් සුදුසුයි කියලා. ඉදින් මේ කවි අදම නොලියා පලක් නෑ පසුවට ලියා නෝක්කාඩුවේ දබර ඉවරයි පෙම්බරා ඇවිදින් ගියා. පෙළූ තනිකම වේදනාවන් වගක් නෑ අමතක කළා. ආදරේ කීකරු කරන්නේ ආදරේමයි මොමුණලා. වදන් දහසක ආදරේ බර එකම වදනක සඟවලා මගේ කවි පොත ලියා දෙන්නට නුඹයි දන්නේ සුන්දරා. අපි මෙතනින් පනිනවද ගීතයට නැත්නම් කවිය තව රැඳෙනවද? මම හිතන්නේ ඇගේ කවි පොත ලියා දෙන්නට සුන්දරාට ඉඩ දීලා අපි ගීතයට යමු. හැබැයි ඇයටත් ප්‍රශ්නයක් වුණාද දන්නේ මේ සුන්දරා ඇවෙතට ආපු ගමන නොකියාම. එනිසා නොකිය ආපු ගමන් තව තිබේදයි බලන්න අපි යමු 9 වෙනි කවියේ 9 වෙනි ගීතය. කතර ගෙවාගෙන මං නොකියම ආවට මට සමාවයන් බණ්ඩර මැණිකේ අර බලන්න අර පුරහඳ ආසේ දුරු කතර ගෙවාගෙන මං නොකියම ආවට මට සමාවයන් බණ්ඩර මැණිකේ අර බලන්න අර පුරහඳ ආසේ දුම් වලාකුලේ තරු කැට හැංගිලා ඇස් කොනින් බලා මට ඉඟි කළා මට ඉන්නට බෑ කොළොම් තොටට වෙලා උඹේ කතා කරන දැස මතක් වෙලා දුරු කතර ගෙවාගෙන මං නොකියම ආවට මට සමාවයන් බණ්ඩර මැණිකේ අර බලන්න අර පුරහඳ ආසේ මහමැතුරුලින් පුරහඳ පායලා උඹේ මූණ පෙනුනි මුළු අහසම පුරා ඒ සෙනෙවන්ත කමට වහන් වෙලා මට ගම නැවිත් ඉන්නට බැරි වුණා දුරු කතර ගෙවාගෙන
මං නොකියම ආවට මට සමාවයන් බණ්ඩර මැණිකේ අර බලන්න අර පුරහඳ අහසේ දුරු කතර ගෙවාගෙන මං නොකියම ආවට මට සමාවයන් බණ්ඩර මැණිකේ අර බලන්න අර පුරහඳ අහසේ හැම අවසානයක්ම ආරම්භයක් හැම ආරම්භයක්ම අවසානයකට එලි දැල්ලුමක් සාමාන්‍යයෙන් හොඳ දක්ෂ පූරකයෙක් නිවේදකයෙක් ඉදිරිපත් කරන්නෙක් දල්වන තැන් අල්ලනවා හරි සූක්ෂමව මම දන්නවා ඔබේ ආරම්භය වගේම අවසානයේත් දැල්වෙන තැන් තියෙන නිසා ඒට ඉඩදී මම අර සාම්ප්‍රදායික කාර්යභාරය නිමා කරන්නට හිතුවා ස්තුතියි ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි සංගීත කණ්ඩායමට සංගීත අධ්‍යක්ෂණය කළ ඉන්දුනාත් නන්දසිංහට ඒ වගේම අද ගැයුම් එකතු කළ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්ය කොළඹ විශ්වවිද්‍යාලයේ සංගීතාචාර්ය විශාරද චතුර ගයාන් ජයනති ගායන ශිල්පියාටත් ඒ වගේම තඹුත්තේගම මධ්‍ය විද්‍යාලයේ සංගීතාචාර්යනී ශාස්ත්‍රපති පුන්සඳා මියැසි ජයලත් ශිල්පිනටත් ස්තුතිවන්ත වෙමින් තමයි මම එන්නේ කවියට මොකද මම දන්නවා අවසාන කෙටි ඔසවාදීම කෙටි පහරකට හැරෙන්න වෙන මගක් මට හදන්නේ නැහැ කියලා. මම අවසාන කවිය වශයෙන් උත්තරගත්තේ මේ සයිබාවකාශයේ කියවන්න ලැබුණු කවියක්. මේ කිවින්දිය වර්ණ රසිකා ගුණවර්ධන වර්ණ රසිකා මේ කවි ලියන්නේ සයිබරයට විතරයි. ඉතින් මමත් ඇයට කීප වතාවක් කියලා තියෙනවා මේ පොතක් වශයෙන් මේ කවි පළ කරන්න කියලා. තවත් ඇගේ හිතවතුන් රසික රසිකාවන් කියලා තියෙනවා. නමුත් ඒ ඉල්ලීම ඉෂ්ට වෙලත් නැහැ. ඉෂ්ට වෙන පාඩක් තාම පේන්නත් නැහැ. ආපහු පුංචි නැවතුමක් හොයාගෙන මේ කවි විඳින ප්‍රජාවට ආරාධනාවක් කරන මේ කවියට කලින් කවි විඳින ප්‍රජාවට ආරාධනාවක් කරන්නත් මම ආරාධනා කරනවා. මොකද මේ ගොඩක් කෙනෙක් හිතනවා මේ කවි කියවන්නේ කවි මිනිස්සු අතහැරලා කවි ලියලා වැඩක් නැහැ මේ වගේ හැඟුම්. එහෙම එකක් දැනනවද අපිට? මෙහෙම දෙයක් තියෙනවා වජිර ඇත්තටම මේ කවිය පිළිබඳව මේ අපේ ප්‍රධාන මාධ්‍ය ධාරාවේ ජන මාධ්‍යම කලිනුත් කිව්වා වගේ කවිය පිළිබඳව කතා බහ කරන අඩු නිසා යම්කිසි මතයක් තියෙනවා මේ කවියට දැන් තැනක් නැහැ, කවි පොත් විකිනෙන්නේ නැහැ, කවි ලියලා වැඩක් නැහැ කියලා. නමුත් ඇත්ත කතන්දරය ඒක නෙවෙයි. කවි රස විඳින්නු ඉන්නවා. කවි වලට ආදරය කරන අය ඉන්නවා. කවි පොත් කියවන අය ඉන්නවා. කවි පොත් මිලදී ගන්න අය ඉන්නවා. ඉතින් ඒක නිසා මේ කියන්නේ එක පැත්තකින් මහා සම්ප්‍රදාය විසින් ඉටු කළ යුතු යුතුයකම් කිසිවක් ඉෂ්ට නොකර මේ කවිය කියවන්නේ කවියට තැනක් නැහැ කියන එක සාධාරණ නැහැ කියලායි මගේ මතය. ඔව්. කවි කියවන අය ඉන්නවා, කවි ලියන අය ඉන්නවා, කවි රස විඳින අපි වගේ අයත් ඉන්නවා. හොඳයි. විශේෂයෙන්ම සයිබා අවකාශය දැන් ගත්තාම විශාල කවි කිවිඳියන් පිරිසක් සයිබා අවකාශය පාවිච්චි කරනවා. මෙතන ඔවුන්ට සයිබා අවකාශය පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. මොකද මේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ ඔවුන්ගේ කවි එලි දක්වා ගන්නට ඉඩ හසරක් නැති නිසා. ඒ වගේම ස්තුතියි අද කවි තෝරන්න ආවාට. මේ අර කවියේ අවසානයේට එන්න කලින් සියල්ල ඉවර කරනවා. වජිරටත් ස්තුතියි මේ මාව මේ කරදරේ දැම්මාට. අපි යමු කවියට. අනුරාගයෙන් මත්ව හඬ නගන කිවිලියක නිම නොවූ සිහින අතරින් යලිදු ඇස වසයි. දිග හාදුවක් අහවරව ලිලි මල් පේලියක් සඳ එළිය නාමින් දිගු හිස්සලයි. රාත්‍රිය දිගු නැතැයි අවලාද නගමින් සුදු පුළුන් හාවෙක් ආකහේ සරයි. කවි ඇතිද වස්තු? මෙතනින් එහා යන්න බැරි නිසා තමයි මම සියල්ල ඉවර කරේ. ඉතින් ඔබ වැනි උතුම් වස්තුවක්
මෙතෙන්ට පැමිණීම වගේම අපිට ගුරුවීම අපිට සතුටක් ආශිර්වාදයක්. ස්තුතියි. ස්තුතියි. ඉතින් කවිය ඇතිද ජිර වස්තුව. දුර
ඔබ කාවිය ඔබ